මැතිවරණයක් කිව්වහම ඒකේ යට ගැබ්බෙන අර්ථය තමයි ඒක නිදහස් සහ සාධාරණ වේ යුතුයි කියන එක. අපි අපේ නියෝජිතයෝ තෝරලා යවන මැතිවරණය සියලුම පුරවැසියාට ඡන්දදායකයාට නිදහසේ බාධාවකින් තොරව තමන්ගේ අපේක්ෂකයා තෝරා ගැනීමට ඉඩකඩක් තිබිය යුතු වෙනවා. පොළව හොඳට තියෙන වෙලාවේ තමයි මැතිවරණ පවත්වලා තියෙන්නේ. ඒක මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද පොදු ජන පෙරමුණද එක්සත් ජාතික පක්ෂයේද කියලා වෙනසක් වෙලා නැහැ. ඒ කියන්නේ මේ රටේ හැම එකක්ම අන්තිමට පුරවැසියා තමයි විඳ දරා ගන්න ඕනේ. අයිබෝන් ටොක් 24 කාලීන සංවාදමය වැඩසටහනත් සමගයි අදත් ඔබ මේ එකතු වන්නේ. ලංකාවේ දැවන්ත ආර්ථික අර්බුදයක් තිබුණා. මේ අර්බුදයත් එක්ක දේශපාලන අර්බුදයක් හටගත්තා. මේ දේශපාලන අර්බුදය ඇතුලේ විධායක ජනාධිපතිවරයෙක් ජනතාව විසින් බලයෙන් පහ කරනවා. ඒත් එක්කම නව ජනාධිපතිවරයෙක්, නව කැබිනට් මණ්ඩලයක්, නව අග්‍රාමාත්‍යවරයෙක් රටේ පත් වෙනවා. මේ සියලු දේ කාරණා එක්ක මැතිවරණයක් කියන කාරණයක් දැන් ඉස්මතු වෙලා. විශේෂයෙන්ම පළාත් සභා මැතිවරණ මේ වෙනකොට කාලාන්තරයක් තිස්සේ දින නියමයක් නොමැතිව කල් ගිහිල්ලා පළාත් පාලන මැතිවරණය ඉදිරියේදී පවත්වන්න වැඩි කල් වේලා නැහැ. මහ මැතිවරණයක අවශ්‍යතාව රටේ ජනතාවට විශේෂයෙන් දැනෙන අවධියක් කියලා සමාජය තුළ දැඩි කතාබහකට ලක් වෙනවා. ඉතින් මේ කාරණාත් එක්ක මැතිවරණ ක්‍රමේ නව සංශෝධනයන් ඉදිරියට අරගෙන යමින් නව සාධාරණ නිදහස් මැතිවරණයක් පැවැත්වීම කියන කාරණය පිළිබඳව කතාබහක් කළ යුතුම කාලයක් මේක. ඉතින් ඒ පිළිබඳව කතා කරන්න අද ටොක් 24 අපේ මැදිරියට සැපැමිණුණා පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂකතුමන් රෝහණ හෙටිආරච්චි මහත්මයා. ආයිබෝන් ඔබතුමන්ට. ආයිබෝන්. මොකද්ද රෝහණ මහත්මයා මේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් කියන්නේ? නිදහස් සහ සාධාරණ අතරම මැතිවරණයක් කිව්වහම ඒකේ යට ගැබ්බෙන අර්ථය තමයි ඒක නිදහස් සහ සාධාරණ වේ යුතුයි කියන එක. ඒක ඇතුලේ තියෙනවා මැතිවරණයක් කියන්නේ ඒ අර්ථයෙන්. දැන් නමුත් අපේ ඒ රටවල මේ කලාපේ රටවල විශේෂයෙන්ම ආසියානු කලාපේ රටවල මැතිවරණ කියන එකත් එක්ක නිදහස් සහ සාධාරණ කියන කෑල්ල අපි විශේෂයෙන්ම ඇතුල් කරනවා. මොකද මැතිවරණ අපිට තියෙන අත්දැකීම තමයි නිදහස් සහ සාධාරණ නොවන තත්ත්වයන්. ඒක ලංකාව විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල් වල විශේෂයෙන්ම ආසියානු කලාපේ හැබැයි යුරෝපේ රටවල පවා ප්‍රශස්තම මැතිවරණ කොහෙවත් ලෝකෙ මං හිතන්නේ ඇමරිකාවේවත් අපි දකින අහන දේවල් එක්ක. නමුත් අපේ කලාපේ මේක ටිකක් වැඩිපුර සලකා බලන කාරණයක්. මොකද මැතිවරණයකින් අපි බලාපොරොත්තු වෙන්නේ මහජන මතය නිවැරදිව නියෝජනය වීම. නැත්නම් මහජනයාගේ අභිලාෂය නියෝජනය කරන්න. මොකද අපේ වගේ රටවල් වල අපි ක්‍රියාත්මක කරන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. අපේ වගේ කිව්වට ඇත්තටම ලෝකෙ දැන් මේනකොට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි අපේ නියෝජිතයෝ තෝරලා යවන මැතිවරණය සියලුම පුරවැසියාට ඡන්දදායකයාට නිදහසේ බාධාවකින් තොරව තමන්ගේ අපේක්ෂකයා තෝරා ගැනීමට ඉඩකඩක් තිබිය යුතු වෙනවා. ඒක පැත්තක්. අනිත් පැත්තෙන් දේශපාලන පක්ෂවලට සහ අපේක්ෂකයින්ට තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය නිදහසේ බාධාවකින් තොරව තියෙන නීති රීති වලට අනුගතව ක්‍රියාත්මක කරන්න ඉඩකඩ තියෙන්නට ඕනේ. එතකොට මේ දෙක එකතු වෙලා තමයි. මොකද මේකේ ප්‍රධාන පාර්ශවකරු දෙන්නයි. එකක් පාර්ශවකරු ගොඩක් ඉන්න. හැබැයි ප්‍රධාන පාර්ශවකරු දෙන්නයි. එකක් දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයෝ, අනිත් කණ්ඩායම ඡන්දදායකයෝ. එතකොට මේ දෙගොල්ලන්ටම සාධාරණ සහ සමාන ඉඩපරාසයක් තුල තමන්ගේ පාලකයා පත් කර ගැනීමට ඉඩකඩක්, තමන්ගේ මතවාදය, තමන්ගේ වැඩපිළිවෙල රටට ඉදිරිපත් කරන්නටත් තියෙන ඉඩකඩ දෙක එක සමානව ක්‍රියාත්මක වීමක් තමයි අපි නිදහස් සහ සාධාරණ මැතිවරණ කියලා කියන්නේ. දැන් මේකෙදි ඔය හුඟක් වෙලාවට අපිට මතුවෙන ප්‍රශ්නේ තමයි අර equal playing field කියන එක. ඒ කියන්නේ හැමෝටම සම බිමක් තියනවාද කියන එක. මැතිවරණ වලදී හුඟක් challenge වෙනවා. මොකද නීති හොඳට ක්‍රියාත්මක වුණත් නීති තියෙන නීති තුල මැතිවරණ කොමිසම, පොලිසිය සහ අනිකුත් කණ්ඩායම ඒවා ක්‍රියාත්මක කරන්න උත්සාහ කළත් අපේ රටේ තියෙන සමහර දේශපාලනික තත්ත්වයන් නැත්නම් දේශපාලන සංස්කෘතික තත්ත්වයන් එක්ක අර equal playing field සම බිම කියන එක නිර්මාණය වෙන්නේ නැහැ. මොකද හැම වෙලාවෙම බලයේ දේශපාලන ධාරාවක් ඉද්දි තමයි මැතිවරණ තියන්නේ. උදාහරණයකට කිව්වොත් ජනාධිපතිවරයා බලයේ ඉද්දි තමයි පාර්ලිමේන්තු මැතිවරණේ තියන්නේ. එතකොට
පළාත් පාලන මැතිවරණ තියන්නේ. පළාත් සභා මැතිවරණ තියන්නේ. එතකොට ජනාධිපතිවරයා එක දේශපාලන පක්ෂයක නායකයෙක් බොහෝ වෙලාවට කලාතුරකින් එක වෙනස් වෙන තත්ත්වයන් තියෙනවා. එතකොට ඔහුගේ බලපෑමෙන් තොරව අනිත් මැතිවරණ වලට සාධාරණව ක්‍රියාත්මක වෙයිද? ජනාධිපතිවරණේ තියෙනකොට පාර්ලිමේන්තු පළාත් සභා පළාත් පාලන එක දේශපාලන ධාරාවන් බලයේ ඉන්නවා. ඒක නිසා අර නිදහස සාධාරණ නැත්නම් සම බිම ආරක්ෂා කර ගැනීම තමයි මූලික වශයෙන් අපි ඔය එතකොට ඔබතුමන් කියන්නේ මේ ආයතන සලකා බලන්නේ. මේ ආයතන විධායකය ව්‍යවස්ථාදායකය කියන දේ මේ වෙන්වෙන්ව තිබිය යුතුයි කියන කාරණේද ඔය ඉස්මතු කරන්නේ? නෑ, ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කොහොමත් වෙන්වෙන්ව තමයි තියෙන්නේ. සහ තියෙන්න ඕනෙත් එහෙම තමයි. මොකද මේ චෙක් ඇන්ඩ් බැලන්ස් එකකට බැලන්ස් වෙලා යන්නේ බලය එකක් අනිත් කණ්ඩායම අතික්‍රමණය නොකරන මට්ටමකට තියෙන්න ඕනේ. ඉතින් ඒක තමයි අපේ ව්‍යවස්ථාවේ මූලික පදනම වෙලා තියෙන්නේ. හැබැයි ප්‍රායෝගික භාවිතාවේ ඒක එහෙම වෙලා නැහැ. මම නමුත් මෙතනදී මතු කළේ මැතිවරණ වලට අදාළව අපේ රටේ නැහැ මේ සියලු මැතිවරණ එකට තියෙන සම්ප්‍රදායක්. ඒ වගේම අපිට මැතිවරණ කැලෙන්ඩරයක් නැහැ. එතකොට පාලකයාට අභිමත පරිදි තමයි මැතිවරණ පවත්වන්නේ. එතකොට හැම වෙලාවෙම එක කණ්ඩායමකගේ දේශපාලන බලය, මේ රාජ්‍ය බලය, දේශපාලන බලය අනිත් මැතිවරණ වලට නිරන්තරයෙන් බලපෑමක් එල්ල කරනවා. ඉතින් සමහර විධායක අධ්‍යක්ෂකතුමනි දැන් අපි මේ කාලවකවානුව ගත්තහම මේ කාලේ වෙනකම්ම ඉතිහාසයේ දිගටම මැතිවරණ පැවැත්වුවා. මේ රටේ බොහොමයක් මැතිවරණ තිබුණා. එතකොට මේ මැතිවරණ නිදහස් සහ සාධාරණ විදියට නෙමෙයිද තිබුණේ ඔබතුමන් සඳහන් කරන විදියට? මම අර කලින් කිව්වා වගේ 100%ක් නිදහස් සහ සාධාරණ මැතිවරණ ලෝකේ කොහෙවත් නැහැ. සාපේක්ෂයි මේ මැතිවරණ. ඒකට අපේ රටේ ගත්තොත් පහුගිය අවුරුදු 30ක් 40ක් ආපස්සට හැරලා බැලුවොත් අපේ රටේ මැතිවරණවල නිදහස් සාධාරණ භාවය, සුජාත භාවය, බලංගු භාවය බරපතල ප්‍රශ්න හැටියට තිබුණා. ඉතින් ඒක නිසා තමයි මේ පැක්වල වගේ සංවිධාන බිහි වෙන්නේ. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වෙච්ච නිසා තමයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය වගේ ඒවා බිහි වෙන්නේ. හැබැයි මෑත කාලේ අපි ගත්තොත් 2010න් පස්සේ වගේ ගත්තොත් මේ තත්ත්වයන් සෑහෙන දුරකට සාධනීය මට්ටමකට ඇවිල්ලා තියෙනවා. දැන් අපිට අපේ ඉස්සර ඉතිහාසයේ තමයි ඡන්ද දවසේදී විශාල හොර ඡන්ද ප්‍රමාණයක් වැටෙනවා. සමහර මැතිවරණවලදී ජනාධිපති අපේක්ෂකව ඡන්ද පොළට යනකොට පවා ඡන්දේ වෙන අය පාවිච්චි කරලා තියෙනවා. දැන් අනුර බණ්ඩාරනායක මහත්තයා, එක්ටෝක බෑකඩුව මහත්තයා, ඒගොල්ලෝ රටම දන්න අය. හැබැයි ඒගොල්ලෝ ඡන්ද පොළට යනකොට ඒගොල්ලන්ගේ ඡන්ද වෙන අය පාවිච්චි කළා. එහෙම ඉතිහාසයක් අපිට තිබුණේ. එතකොට ඒක ඇත්තටම 2006 පැෆ්‍රල් සංවිධානය 2006 සහ 8 අවුරුදු දෙකක මැතිවරණ දෙකකදී අධිකරණයට ගිහිල්ලා තමයි මේ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන් වුණේ. ඒ කියන්නේ හැඳුනුම් පතක් අනිවාර්ය කිරීම හරහා. ඊළඟට අපිට උඩතලම ඉන්න වගේ ඝාතන අපේ මෑත ඉතිහාසයේ ගත්තොත් එක තැන 7 දෙනෙක් මැරෙනවා. ඒකට මැතිවරණයක් කිව්වහම මැතිවරණේ පූර්ව මැතිවරණ කාලේ මනුෂ්‍ය ඝාතන කියන එක, වෙඩි තැබීම් කියන එක, ගිනි තැබීම් කියන එක මේවා සාමාන්‍ය සුලභ සිද්ධීන් හැටියට තමයි තිබුණේ. අපි දැන් 88 මේ 1982 තිබිච්ච මැතිවරණ ගත්තොත්, යාපනයේ මැතිවරණය ගත්තොත් පුස්තකාලය යාපනයේ ගිනි ගන්නවා. එතකොට පළවෙනි ඡන්දේ දාපු පළාත් සභා මැතිවරණයේදී කෙනාගේ ඇඟිල්ල කපනවා. එතකොට මේ වගේ අපිට තිබුණු දේශපාලන සංස්කෘතිය මේ වෙනකොට විශාල මේ ලෙස වෙනස් වෙලා තියෙනවා සුභවාදී පැත්තට. හැබැයි තාමත් මේක 100%ක් නිදහස් සහ සාධාරණ නෑ. ඒක නිසා තමයි අපිට තවමත් මැතිවරණ ප්‍රතිසංස්කරණ ඕනේ වෙලා තියෙන. දැන් ඔබ අද මේ VTV එක හැටියට මේ සංවාදයේ එන්නෙම මම හිතන්නේ මැතිවරණ ක්‍රමයේ සංශෝධන ඕනේ කියලා අපි මාතෘකාවේ එන්නෙම තවත් විශාල ශේෂ්ඨයක් තියෙනවා මැතිවරණවල ආමන්ත්‍රණය කරන්න. හැබැයි අවුරුදු 30ක් 40ක් ආපස්සට හැරලා බැලුවාම එදා තත්ත්වය සහ අද තත්ත්වය අතර ගත්තොත් සෑහෙන ප්‍රගතියක් අපි අත් කරගෙන තියෙනවා. මම හිතන්නේ ඒකට මේ රටේ ක්‍රියාත්මක වෙච්ච රාජ්‍ය නිලධාරීන්, මැතිවරණ කොමිසම, පොලිසිය, දේශපාලන පක්ෂ, නිරීක්ෂණ සංවිධාන, මාධ්‍ය මේ හැමෝගෙම යම් සාධනීය දායකත්වයක් උඩ අපි යම් තැනකට අද ඇවිල්ලා තියෙනවා. ආසියානු කලාපේ ගත්තොත් මම හිතන්නේ ලංකාව ටිකක් ප්‍රශස්ත තැනක තියෙනවා. මොකද මම මේ දැන් මාස 2කට ඉස්සෙල්ලා පිලිපීනේ මැතිවරණයට ගියා. ඒතර පිලිපීනේ තියෙන තත්ත්වයන් එක්ක මැතිවරණ ක්‍රියාත්මක වන ස්වරූපයත් එක්ක ඒකේ අල්ලස් දෙන විදි දිහා දැක්කහම
මේ ඊළඟට අපේ බංග්ලාදේශ මියන්මාර් වගේ රටවල් වල මැතිවරණ මම කියන්නේ සමහර කාරණා සාධනීයයි. ක්‍රියාත්මක කරන දිහා බැලුවාම සමහර කරුණු සම්බන්ධයෙන් අපි හුඟක් ඉදිරියේ ඉන්නවා කියන එක මට කියන්න. ඔබතුමන්ලා මැතිවරණ නිරීක්ෂකයින්. ඒ කියන්නේ දැන් පාර්ලිමේන්තුවේ 9 වෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේදී මේ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පිහිටවනවා. මම දන්න විදිහට මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහය නීති රීතිවල ප්‍රතිසංස්කරණ මේ සම්බන්ධව ඒතර වත්මන් අග්‍රාමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන මහතා තමයි ඒකේ සභාපති ධූරය හොබවන්නේ. ඒතර පාර්ලිමේන්තුව හරහා මේ කාරණය විශේෂයෙන් විමර්ශනයට ලක් කරලා තියෙනවා. නමුත් ක්‍රියාත්මක වීම අඩුයි නේද? නෑ දැන් ඔබ ඔය සඳහන් කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මුලින්ම මම ඒක ගෞරවයක් හැටියට සලකනවා පැෆල් සංවිධානයේ හැටියට මුලින්ම පාර්ලිමේන්තුවට ගිහිල්ලා අදහස් දක්වපු පුද්ගලෙක් තමයි මම පැෆල් සංවිධානයේ හැටියට. ඒ වගේම අපි ලිඛිත යෝජනාත් ඒකට ඉදිරිපත් කළා. ඒකට ඒ අයගේ වාර්තාව ඇත්තටම එලි දක්වලා තියෙනවා මට ඔබට පෙන්වන්න පුළුවන් මේ තියෙන ඒ වාර්තාව. දිනේෂ් ගුණවර්ධන කමිටු වාර්තාව තමයි මේ තියෙන්නේ. එතුමා දැන් අද වර්තමාන අග්‍රාමාත්‍යවරයා. එතන මම ගිය දැන් දවස් 3කට විතර කලින් එතුමාට ලිපියකුත් ලිව්වා අපිට මුණ ගැහෙන අවස්ථාවක් දෙන්න කියලා මේ තියෙන සංශෝධන කොහොමද ඔබ අහපු ප්‍රශ්නේ කොහොමද ක්‍රියාත්මක කරගන්නේ කියලා. ඒකට යම් වැඩපිළිවෙලක් හදන්න. මොකද මෙවැනි වාර්තා ඕන තරම් ඉතිහාසෙත් ඇවිල්ලා තියෙනවා. මම උදාහරණයකට කිව්වොත් අර කලින් කියපු හැඳුනුම්පත් කාරණේ 60 දශකේ තමයි ඒ මුල් වාර්තාවේ හැඳුනුම්පතක් ඕන කියන එක එන්නේ. ඊට පස්සේ දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ නායකත්වයෙන් 2004 හපවාපු වාර්තාවකත් ඒක එනවා. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ අධිකරණ ක්‍රියාමාර්ගයක් කරා 2006. ඒ බලන්න අවුරුදු 50කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. ඉතින් මේ වාර්තා එහෙම නොවෙන්න නම් දැන් මේක දේශපාලන පක්ෂවල മന്ത്രിවරු පාර්ලිමේන්තු නියෝජනය කරන පක්ෂවල മന്ത്രിවරු 17 දෙනෙක් හිටියා. හැබැයි මේකට අත්සන් කරලා තියෙන්නේ 17 දෙනාගෙන් 8 දෙනයි. ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරුන්ගෙන් 8 දෙනෙක් එක්කෙනෙක් අත්සන් කරලා නැහැ. මං හිතන්නේ ඔහු ඉල්ලාසුණු නිසා බැසිල් රාජපක්ෂ මහත්මයා. අනිත් ආණ්ඩුවේ කණ්ඩායම අත්සන් කරලා තියෙනවා. හැබැයි විපක්ෂ කණ්ඩායම අත්සන් කරලා නැහැ. ඒ කියන්නේ මේක පොදු එකඟතාවයක් ඇතුව නෙමෙයි අවසානයේදී අවසන් වෙලා තියෙන්නේ. හැබැයි මේ වාර්තාවේ ඊටාම සාධනීය කාරණා ගණනාවක් තියෙනවා. මේ වාර්තාවේ තියෙන කරුණු සියල්ලටම පැෆල් සංවිධානය එකඟ නැහැ. සමහර කාරණා තියෙනවා වෙනස් වෙන්න ඕනේවා. තවදුරටත් හැබැයි මේකේ ගත හැකි බොහෝ කාරණා තියෙනවා ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න. ඒක නිසා තමයි අපි දිනේෂ් ගුණවර්ධන මහත්මයාගෙන් ඉල්ලීමක් කළේ. ඔහු අග්‍රාමාත්‍යවරයා දැන්. එතකොට වැඩි ඉඩක් හම්බ වෙනවා ආණ්ඩුව පැත්තෙන් මේවා නීතිගත කරන්න. මොකද මේවා නීති බවට පත් කළේ නැත්නම් හුදෙක් මේ වගේ වාර්තා විතරක් තිබිලා ඒකේ ඵලදායීතාවයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අපි විශ්වාස යම් කාරණා මේ අපිට පුළුවන් නේද? ඒ කියන්නේ මැතිවරණ කොමිසමක් තියෙනවා. මැතිවරණ කොමිෂන් සභාවක් තියෙනවා. එතකොට ඒක රාජ්‍ය යාන්ත්‍රණය මේ මැතිවරණය මෙහෙවන්න අවශ්‍ය කරන රාජ්‍ය යාන්ත්‍රණය වෙනුවෙන් ආයතන කිහිපයක් තියෙනවා. ඒතර මේවා හරහා ওই දේවල් ගැසට්ටුවක් විදියට හෝ නිකුත් කරලා කරන්න පුළුවන් වාතාවරණයක් තියෙනව නේද? මෙහෙමයි. දැන් මැතිවරණ නීති සංශෝධනය කිව්වහම මේකේ පැති කීපකින් මේක බලන්න පුළුවන්. එකක් තමයි ඕනම මැතිවරණයකට පොදු නීති සංශෝධන තියෙනවා. දැන් උදාහරණයකට කැම්පේන් ෆයිනෑන්ස් නැත්නම් අපේක්ෂක වියදම් සීමා කිරීම කියන එක. ඒක තවදුරටත් ගියොත් පක්ෂ වියදම් සීමා කිරීම දක්වා පොලිටිකල් මේ පාටි කැම්පේන් ෆයිනෑන්ස් එක. අපි කතා කරමින් තියෙන දැනට අපේක්ෂකයින්ගේ වියදම්. මොකද මේ අර ඔබ කියපු සමබිම සාධාරණ මැතිවරණ තියන්න බෑ අපේක්ෂකයින්ගේ වියදම් සීමාවක් අපිට පනවන්න බැරි නම්. එතකොට ඡන්ද ලියාපදිංචියට අදාළ දේවල් මේ වගේ පොදු ඒවා තියෙනවා ඕනෑම මැතිවරණයකට අදාළ. ඊළඟට මැතිවරණ ක්‍රමය මොකක්ද කියන එක. ඒ කියන්නේ සමානුපාතිකද කොට්ටාස පදනමද නැත්නම් මේ දෙකේ මිශ්‍රණයක්ද? දැන් අපි අද මේ දෙක තුනම පාවිච්චි කරනවා. මොකද පළාත් පාලනය එක විදිහකට, පළාත් සභාව එක විදිහකට අතරමං කරලා තියෙනවා. පාර්ලිමේන්තු තව විදිහක්, ජනාධිපති තව විදිහක්. ඒතකොට මේවායි සමාන කණුත් තියෙනවා. නමුත් මූලික වශයෙන් සමානුපාතික පදනම අපි පාවිච්චි කරමින් යනවා. එතකොට ඒ පොදු වේ බලපාන සංශෝධන නැත්නම් නීති වෙනස් කරන්න පුළුවන් ඒ පොදුවේ ඕනෑම මැතිවරණයකට අදාළ නීති සංශෝධනයක්. ඊළඟට තව කොටසක් තියෙනවා ඒ නිශ්චිත මැතිවරණයට විතරක් අදාළ. දැන් මේකේ තියෙන සමහර යෝජනා පළාත් පාලන මැතිවරණයට විතරක් අදාළ යෝජනා තියෙනවා. එතකොට ඒවා කොහොමද අපි නීතික බවට පත් කරන්නේ? ඔබ අහපු කාරණේ තමයි මේවා ඒ පාර්ලිමේන්තුවෙන් මෙපිට අපිට පුළුවන්ද මේ මැතිවරණ කොමිසම හරහා ගැසට් මගින් වගේ නැත්නම් රෙගුලාසි හදලා කරන්න පුළුවන්ද කියලා.
ඔව් එහෙම කොටසකුත් තියෙනවා. හැබැයි මේකේ ඇවිල්ලා තියෙන හුඟක් නීති සංශෝධනයට අදාළ කාරණා. හැබැයි රෙගුලාසි සහ තියෙන නීති ඇතුලේ සංශෝධනය කරගන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් මම උදාහරණයක් කිව්වොත් ආබාධිත ප්‍රජාවට දැන් තියෙන ක්‍රමය තමයි සෑම මැතිවරණයකදීම වෛද්‍යවරයෙක්ගේ සහතිකයක් ගන්න ඕනේ. එයාට වාහනයකින් ඡන්දපොළට යන්න ඕන. එයාට කෙනෙක් හැටුව යන්න ඕන. එතකොට මැතිව අපි අර කියපු ඉස්සර කියපු මැතිවරණ වර්ග 4 අවුරුදු 5කට සැරයක් තියෙනවා. එතකොට අවුරුදු 5කට සැරයක් 4 වතාවක් මේ ආබාධිත කෙනෙක් යන්න ඕනේ දොස්තර මහත්තයෙක් හම්බ වෙන්න සහතිකය ගන්න. හැබැයි ඒ සමහර ආබාධිත අය උපතින්ම ආබාධිතයි. ඒක හදන්න බෑ. උපතින්ම ස්පේන්නේ අපව වෙන්නේ නැහැ. උපතින්ම ශාරීරික ආබාධතා තියෙනවා. සමහර ඒවා හදන්න පුළුවන් ඒවා තියෙනවනේ. හැබැයි හදන්න බෑ. ඒකට එවැනි පුජ්‍යලයකුත් අර වගේ අවුරුදු 5කට සැරයක් 4 වතාවක් යන්න ඕනේද? එතකොට දැන්ට තියෙන නීතියේ ලොකු සංශෝධනයක් කරන්න නැතුව මැතිවරණ කොමිසමට ඉඩකඩ තියෙන ඊ අපි කතා කළා එක ගැන ඒගොල්ලන්ට පුළුවන් මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් හැඳුනුම්පතක් නිකුත් කරන්න. එකවරක් වෛද්‍යවරයෙක්ගෙන් සහතිකයක් ගන්නවා. අරගෙන ඒක යා පූර්ණ කාලීන ආබාධිතයෙක් නම් එතකොට එයාට ඒ කාරණේ සඳහන් කරලා හැඳුනුම්පතක් නිකුත් කරන්න පුළුවන්. එතකොට ඒ හැඳුනුම්පත අරන් එනවා නම් මැතිවරණ කොමිසමට චක්‍රලේඛින් කියන්න පුළුවන් නිලධාරීන්ට මේ හැඳුනුම්පත අරන් ආවොත් ඒ අයට ඡන්දපොළට බාධාකින් තොරව කෙනෙක් ඇටුව යන්න හරි වාහනයක් අරන් යන්න හරි දෙන්න ඉඩකඩ දෙන්න කියලා. ඒ වගේ සමහර කොට මේක කොටස් තුනක් තියෙනවා. ඒකයි මම කිව්වේ. නිශ්චිත මැතිවරණ වල ඒ මැතිවරණ වලට අදාළව නිශ්චිත සංශෝධන තියෙනවා. පොදු සංශෝධන තියෙනවා. නීති සංශෝධනයකින් තොරව චක්‍රලේඛ සහ ගැසට් මගින් කරන්න පුළුවන් සංශෝධන තියෙනවා. ඉතින් ඒ තුනම අපි එක විදිහට ආමන්ත්‍රණය කරන්න අවශ්‍යයි. දැන් මේ වෙනකොට රටේ මැතිවරණයක් දැන් උදාහරණයකට ගත්තොත් පළාත් සභා මැතිවරණය මේ වෙනකොට බොහෝ සෙයින් කල් ගිහිල්ලා. ඒතකොට මේක බරපතල ගැටලුවක්නේ ජනතාවගේ පාර්ශවයෙන් ජනතාවට ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්. එතකොට මේ වගේ කාරණා වලදී අපි ඉන්නේ ගොඩක් පසුගාමී වන්නේ. ඔව් ඒක ඇත්තටම ඒකයි මෙතන තියෙන බරපතල ප්‍රශ්නේ. අපි දැන් මේ නීති සංශෝධනයේ වගකීම දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒක තමයි රටේ මූලික ලියවිල්ල කියන්නේ. මේ පාර්ලිමේන්තුවට කියන්නේ ව්‍යවස්ථාදායකය කියලා. කියන්නේ ව්‍යවස්ථා සම්පාදනය කියලා. හැබැයි මේ ව්‍යවස්ථා සම්පාදකයොම නැත්නම් නීති සම්පාදකයොම අපේ රටේ නීති අතරමං කරලා තියෙනවා. දැන් ඔය පළාත් සභාවලට උනේ ඒ නීති අතරමං කළා. මේක ඇත්තටම යහපාලන කාලේ සිද්ධ වෙච්ච කාරණයක්. ඒ අය මේ අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වලා දුන්නා. එතකොට ඒකට අදාළ සීමා නිර්ණයක් ගෙනහලා තිබුණා. ඒ මැතිවරණ ක්‍රමයට අනුව සීමා නිර්ණයක් ඕනේ. එතකොට ඒකට අදාළ නීති ටිකක් සම්පාදනය කරලා තිබුණා. හැබැයි මේකේ සීමා නිර්ණය කෑල්ල අවසන් කරන්න ඒගොල්ලෝ සමත් වෙන්නේ නැහැ. ඒක පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න තිබුණා පළවෙනි පියවරේ. සම්මත කළේ නැහැ. මාස ගාණක් ඇද හිටියා. ඒක නියමිත කාල රාමුවක් දාලා තිබුණා. හැබැයි කාල රාමුව ඇතුළත කළේ නැහැ. ඊට පස්සේ කතානායකවරයා කමිටුවක් පත් කළ යුතු තිබුණා. ඒකත් පරක් වුණා. හැබැයි පස්සේ කතානායකතුමා ඒක පත් කළා. පත් කළා අග්‍රාමාත්‍යවරයා තමයි මේ කමිටුවේ සභාපති වුණේ. ඒකට එයා මාස 3ක් ඇතුළත වාර්තාව දෙන්න ඕනකම තිබුණා. වාර්තාව දෙන්න කලින් දවසේ හිටපු ජනාධිපතිතුමා ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඒකට මේ අපේ රටේ නීති සම්පාදකයෝම තමයි මේ පළාත් සභාව මේක අතරමං කරලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙන ප්‍රශ්නේ හිරෝ අපේ රටේ නීති සම්පාදනය වෙන්නේ ව්‍යවස්ථා සම්පාදනය වෙන්නේ පවතින දේශපාලන පක්ෂයේ නැත්නම් බලයේ ඉන්න දේශපාලන පක්ෂයේ ඌමනා එපාකම් මත. ඒකට ඒගොල්ලන්ගේ පැවැත්ම පිළිබඳව තමයි ඒගොල්ලෝ කල්පනා කරන්නේ. රටට දීර්ඝකාලීන ඕනේ මොකද්ද කියන එක නෙමෙයි. දැන් මේ වෙලාවේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යනවා. ඒක පිළිබඳ සංවාදේ තියෙන්නේ එක්කෝ එක පුජ්‍යලෝ දිහා බලලා ව්‍යවස්ථා සංශෝධනය වෙනවා. එක්කෝ දේශපාලන පක්ෂ දිහා බලලා ව්‍යවස්ථා සංශෝධනය වෙනවා. ඒක ව්‍යවස්ථා සංශෝධනයයි මේ පනත් සංශෝධනයයි මේ දෙකේදිම සිද්ධ වෙලා තියෙන මේක ගැන ඕන තරම් උදාහරණ තියෙනවා. මේ පළාත් සභා ක්‍රමයේ අපි ඇත්තටම ටොක් 24 කාලීන වැඩසටහනෙන් කෙටි විරාමයක් සඳහා යොමු වෙනවා. නිදහස් සාධාරණ මැතිවරණයක් සඳහා සංශෝධන කෙසේ විය යුතුද කියන කාරණය පිළිබඳව. ඔබ නැවතත් ටොක් 24 කාලීනමය සංවාදයක් සමගින් එක්වන්නේ.
මැතිවරණ ක්‍රමේ සංශෝධන මේ ගැන තමයි අද කතා බහ විධායක අධ්‍යක්ෂකතුමන් පැපරල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි මහත්මයා තමයි අපත් එක්ක සම්බන්ධ වෙන්නේ. පළාත් සභා දැන් මේ වෙනකොට වසර 3ක් කාලයක් කල් ගිහිල්ලා අපි ඒක ගැන කලින් සඳහන් කරා පළාත් සභා කල් ගියේ ඇයි කියන කාරණේ සම්බන්ධව. නමුත් ඉදිරියේදී පළාත් සභා අපිට අවශ්‍යයි. පළාත් සභා පවත්වා ගන්න ඕනේ. මැතිවරණයක් අවශ්‍යයි රටේ ජනතාවට. මේක අපි කොහොමද කරන්න ඕනේ? පවතින ක්‍රමය ඇතුළෙම තියෙන දේවල් සංශෝධනය කරගෙන කරනවද? එහෙම නැත්නම් පෙර තිබුණු විදියටම කරගෙන යනවද? මේ පළාත් සභා කොහොමද අපි පවත්වන්න කටයුතු කරන්න ඕනේ? දැන් ඕනම මැතිවරණයක් තියන්න පුළුවන් වෙන්නේ ඒ රටේ තියෙන නීතියට අනුව. මැතිවරණ කොමිසම් සභාවට අපි හුඟක් වෙලාවට කොමිසමට මිනිස්සු චෝදනා කරනවා. හැබැයි මැතිවරණ කොමිසමට තියෙන නීති රීති ඇතුලේ සියලු දේවල් සම්පූර්ණ වෙලා තියෙනවා නම් විතරයි මැතිවරණයක් පවත්වන්න පුළුවන්. මම දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේක දැන් වසර ගණනාවක් කල් ගිහිල්ලා තියෙනවා. සමහර ඒවා අවුරුදු 3ටත් වැඩි. එතකොට ඒක පාර්ලිමේන්තුවේ වගකීම් පහරහැරීමක්. ව්‍යවස්ථාදායකගේ වගකීම් පහරහැරීමක් නිසා තමයි මේක වෙලා තියෙන්නේ. නමුත් මොන අර්ථයෙන් වුණත් පළාත් සභාව කියන්නේ අපේ රටේ මේ බලය විමධ්‍යගත කිරීම සඳහා ගෙනාපු යෝජනාවක්. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ආවේ මේක. එතකොට ඒකට හේතුවක් තිබුණා. ඒ බලය විමධ්‍යගත කිරීමට අදාළ දේශපාලනික හේතුවක් තිබුණා. ඒකත් එක්ක යුද්ධය සහ විවිධ කාරණා මේක පිටිපස්සේ තිබුණා. එතකොට එවැනි බරපතල තත්ත්වයක් තුළ හඳුන්වලා දීපු මේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එහෙම නැත්නම් පළාත් සභා දැන් ව්‍යවස්ථාදායකයෙකු විසින් කල් දැමීමකට ලක් කරලා තියෙනවා. නැත්නම් කල් යන ස්වරූපයට කටයුතු කරලා තියෙනවා. හැබැයි එක සාධනීය කාරණයක් අහපව මතුවෙනවා මේ දිනේෂ් ගුණාධර මහත්මයාගේ සභාපතිත්වයෙන් තියෙන තේරීම්කාරක සභාවේ එක ගැන සඳහන් කරලා තියෙනවා. ඔවුන් යෝජනා කරනවා පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වලා ඉන්න අනතුරුව අලුත් ක්‍රමයට අහපව් ආයේ නීතියේ තියෙන අඩුපාඩු ටික හදලා ගෙනියන්න පුළුවන් කියලා. ඇත්තට මේක මහ බරපතල කාරණයක් නෙමෙයි පැරණි ක්‍රමයට යනවනම්. මොකද පැරණි ක්‍රමයේ තිබිච්ච නීතියක් තිබුණා, ක්‍රමයක් තිබුණා. එතකොට කුඩා කෙටුම් පතකින් පුළුවන්, පේලි කීපයකින් පුළුවන් මේක පැරණි ක්‍රමයට මේක අනුගත කරන්න. හැබැයි ඒක පාර්ලිමේන්තුවේ වගකීමක් අහපව සැරයක්. ඒකයි අපි දිනේෂ් ඇමතුමා අග්‍රාමාත්‍යතුමා හම්බෙන්න උත්සාහ කරන්නේ. එතකොට ඒවා පාර්ලිමේන්තුවේ නීති බවට පත් වෙන්න ඕනේ. නැත්නම් පාර්ලිමේන්තුවට එන්න ඕනේ. ඒකට අර ප්‍රොසෙස් එක යන්න වෙනවා. කැබිනට් එකට ආණ්ඩුවෙන් එන යෝජනාවක් හැටියට කැබිනට් එකට ඇවිල්ලා කැබිනට් එකේ අනුමත වෙලා නීතිපති ගාවට ගිහිල්ලා ආපහු කැබිනට් එක හරහා පාර්ලිමේන්තුවට ඇවිල්ලා සම්මත වෙන්න ඕනේ. ඒක සාමාන්‍ය මාස 2-3ක් ඇතුළත මේක කරන්න පුළුවන් ආණ්ඩුවට ඕන නම්. ඉතින් අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ඒක සංශෝධනය කළ වහාම පළාත් සභා මැතිවරණය තියන්න කියලා. දැන් හැබැයි ඔය එන ගමන් මේ අතුරු ප්‍රශ්නයක් මට ඔබතුමාට ඔකත් කාරණෙත් කියන්න. දැන් ඔය මැතිවරණයේ කල්යෑම පිළිබඳව දැන් ජනතාවට අපේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් අපිට ගිහිල්ලා යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න හැකියාවක් නැද්ද? ඔබතුමාම කිව්වා ව්‍යවස්ථාදායකයා තමන්ගේ වගකීම පැහැරහැරලා කියලා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ හිරු දැන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් තැන් තියෙනවා. හැබැයි ව්‍යවස්ථාදායකයට එරෙහිව මොකද ඒගොල්ලෝ තමයි නීති සම්පාදනයේ සුප්‍රීම කට්ටිය. එතකොට ඒගොල්ලන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක අපිට අත්හදා බැලීමක් කරන්න පුළුවන්. අපිට දැන් මට මතකයි අපි පළාත් පාලන මැතිවරණ දිගින් දිගටම කල් යනකොට ඒකේ තේ සීමා නිර්ණය අවසන් කරන්න නැතුව යනකොට අපි අමාත්‍යවරයා විත්තිකරුවෙක් කරලා අපි අධිකරණයට ගියා. හැබැයි අපේ අධිකරණ ක්‍රියාවලිය මාස එකහමාරක් ගත වුණා. අවුරුද්දයි මාස 3ක් ගත වුණා. අපි නඩු කරේ ජයග්‍රහණය කළා. හැබැයි අපි මොකද අපේ ඉල්ලීම උනේ ඉක්මනින් මැතිවරණ තියන්න සීමා නිර්ණය අවසන් කරන්න කියලා. හැබැයි නඩුවේ ප්‍රතිඵලය ගන්න අවුරුද්දයි මාස 3ක් ගියා. එතකොට අපි නඩුව ජයග්‍රහණය කළාට ඇති වැඩක් තියෙනවද? දැන් මේ වෙනකොට අපි අපේ මැදිහත් වීම හරහා පළාත් පාලන සභිකයෙක් සම්බන්ධයෙන් නඩුවක් දාලා මොණරාගල මහාධිකරණයේ ඒ නඩුව ඊට පස්සේ අදාළ පාර්ශ්වයන් ඇපීල් කළා. ඇපීල් කෝට් එකෙනුත් නඩුව විසි වුණා. හැබැයි දැන් මාස ගාණක් වෙනවා. තාම ඒ අපේක්ෂකයා අධිකරණ නියෝගය අනුව ඩිස්කොලිෆයි කළා. නැත්නම් ඔහුගේ සභිකත්වය අහිං කළා පැමිණිලිකරුව පත් කරන්න කියලා කිව්වා. තාමත් අධිකරණයෙන් ඒ ක්‍රියාවලිය අවසන් වෙලා නැහැ. මොකද ඒ නඩු තීන්දුව අදාළ පාර්ශ්වයන් වලට ගිහිල්ලා ඒ ක්‍රියාවලිය සිද්ධ වෙලා නැහැ. ඉතින් මෙවැනි පරිසරයක් තුල
ලංකාවේ නඩු දානවා කියන එකත් කොච්චර මම මේ අධිකරණයට නිසි ගෞරවය සහිතව කියන්නේ ඒ අපේ රටේ තියෙන ක්‍රියාවලිය හරි කාලයක් ගත වෙනවා. එතකොට එවැනි පරිසරයක අධිකරණයට අනේක තේරුමක් තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. හැබැයි තීරණාත්මක තැන්වලදී අපිට අධිකරණයට යන්න වෙනවා. දැන් මේකෙදිත් ඔබ කියනවා වගේ එහෙම අත්හදා බැලීමක් කරන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ මොහොතේ. මේ ආණ්ඩුවට අග්‍රාමාත්‍යවරයාගේම කමිටුවේ කියනවා නම් මේක තමයි ක්‍රමය කියලා. ඒකට ඒකට අත්සන් කරලා තියෙන්නේ ඒ ආණ්ඩුවේම කණ්ඩායම නේ. කියන්නේ උන් මේකට එකඟයි කියන එකයි. ඒකට උන්ට ලීසියෙන්ම කැබිනට් එකට අගමැතිතුමාටම පුළුවන්. ඔහු තමයි විශේෂ අමාත්‍යවරයාත් වෙන්නේ පළාත් සභාව සහ පළාත් පාලන. එතුමාට පුළුවන් ලීසියෙන්ම කෙටුම්පතක් ගෙනලා මැතිවරණේ තියන්න. හැබැයි මට පේන හැටියට මේ දේශපාලන සන්දර්භය දිහා බැලුවාම මේ ඉදිරි කාලේ මැතිවරණයක් තියන්න ආණ්ඩුව සූදානම්ද කියන ප්‍රශ්නේ ප්‍රශ්නාර්ථයක් හැටියට තියෙනවා. දැන් පළාත් පාලන මැතිවරණයේ සැප්තැම්බර් මාසයේ අවුරුද්දක් කල් දාලා තියෙනවා. සැප්තැම්බර් 20න් පස්සේ මැතිවරණ කොමිසමට බලය පැවරෙනවා. දැන් මම අතුරු ප්‍රශ්නයක් විදිහට අහන්නේ. දැන් ඇයි ඔබතුමා එහෙම කියන්නේ? කියන්නේ රජයට මොකක්ද මේ කල් දාන්න තියෙන අවශ්‍යතාව මැතිවරණ? මෙහෙමනේ ලංකාවේ මැතිවරණ මං කිව්වේ ඉස්සෙල්ලා කැලෙන්ඩරයක් නැහැනේ. එතකොට සමහර මැතිවරණ කොමිසමට සම්පූර්ණ බලය තියෙනවා. මැතිවරණ තියෙන තීන්දුව කරන්න. හැබැයි ඒ නීති සම්පාදනය කළා නීතිය සම්පූර්ණ කරලා තිබුණොත්. හැබැයි ඉතිහාසයේ පුරාවටම මැතිවරණ පවත්වලා තියෙන්නේ බලයේ ඉන්න පාලකයාට අවැසි මොහොතේ. ඒ කියන්නේ Tamanට පොළව කොහොමද තියෙන්නේ? ඒ කියන්නේ පොළව හොඳට තියෙන වෙලාවේ තමයි මැතිවරණ පවත්වලා තියෙන්නේ. ඒක මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද පොදු ජන පෙරමුණද එක්සත් ජාතික පක්ෂයේද කියලා වෙනසක් වෙලා නැහැ. හැමෝගෙම ඒක කරලා තියෙනවා. පළාත් සභා මැතිවරණේ උනේ ওই දෙගොල්ලම එකතු වෙලා යහපාලන ආණ්ඩුව කාලේ මේක කල් දැම්මේ. එතකොට සමහර ඒවා කෑලි මැතිවරණ තියලා තියෙනවා. පළාත් පාලනේ කෑලි තියලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා බලයේ ඉන්නකොට. පළාත් සභා කෑලි තියලා තියෙනවා. ඒ මොකද එකක් තියලා ඒකේ බලය තහවුරු කරගෙන පොළවේ හොඳයි ඡන්ද අපිට ටිකක් වැඩිපුර වැටෙනවා. අන්න ඒ වෙලාවේ ඊළඟ ටිකක් තියෙනවා. වාසනාවට අපේ රටේ ජනාධිපතිවරණයි පාර්ලිමේන්තු මැතිවරණයි එහෙම තියන්න බෑ. මොකද වළංගු නැහැ. එක දවසේ තියන්න ඕනේ. ඒක නිසා ඒ දෙක එහෙම තියලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ තියෙන පොළවේ තත්ත්වයක් එක්ක එහෙම මැතිවරණයකට යන ස්වරූපයක් පේන්නේ නැහැ. දැන් මට තියෙන අනිත් අවධානම තමයි අපි කල්පනා කරන එකක් මම විශේෂ අමාත්‍යතුමාට මේක ලියන්න බලාපොරොත්තු වෙනවා. දැන් පළාත් පාලන මැතිවරණයේ සංශෝධනයන් පිළිබඳවත් මේ යෝජනාවේ ඇවිල්ලා තියෙනවා. ඒ යෝජනා කරලා තියෙන සමහර කාරණා පිළිබඳව අපි එකඟ නැහැ කොහෙත්ම. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර ටිකක් තියෙන එක වෙලාව තිබුණොත් අපිට කතා කරන්න පුළුවන්. හැබැයි මම කියන්න හදන කාරණේ දැන් මේ සංශෝධන නැවත මේ ඉදිරි කාලය තුල පාර්ලිමේන්තුවට ගේන වැඩපිළිවෙලකට ආවොත් සංශෝධන කරන්න ඕන කිසි වාදයක් නැහැ. විය යුතු සංශෝධන ගණනාවක් තියෙනවා. පළාත් පාලනට අදාළවත් තියෙනවා. මොකද සභික ප්‍රමාණය වැඩි විවිධ කාරණා තියෙනවා. හැබැයි මේ මොහොතේ ඒක කිරීම හරහා කරලා මේක බාගෙට නැවැත්තුවොත් පළාත් සභාව කරපු එකම. මොකද ඒක කළෙත් මේ දේශපාලකයම තමයි. ඒ වගේ බාගෙට කරලා නවත්තලා මැතිවරණ කොමිසමට මැතිවරණේ තියන්න ඉඩකඩ අහිමි කරන්න පුළුවන්. මොකද මැතිවරණ කොමිසමට මැතිවරණ තියන්න නම් නීතිය සම්පූර්ණ වෙන්න ඕනේ. බාගෙට තියෙන නීතිත් එක්ක කරන්න බෑ. දැනට පළාත් පාලන මැතිවරණ තියන්න මැතිවරණ කොමිසමට හැකියාව තිබෙනවා. හැබැයි ඉස්සරහා මාස කිහිපය ඇතුළත මැතිවරණ කොමිසම නාම යෝජනා කැඳවන්න කලින් මේවා බාගෙට සංශෝධන ආවොත් මොකද දැනට පළාත් පාලන අමාත්‍යවරයා පළාත් පාලන බලතල අනුව තමන්ගේ බලතල අනුව දැන් මේ වෙනකොට පළාත් පාලන ආයතන කල් දමලා තියෙන්නේ. අවුරුද්දකට කල් දමලා තියෙන්නේ. දැන් ඉතින් එහාට මැතිවරණ කොමිසමට හැකියාවක් තියෙනව නේද? කොමිසමට හැකියාවක් තියෙන. ඒකයි මම කියන්නේ සැප්තැම්බර් 20න් පස්සේ කොමිසමට හැකියාව තියෙනවා. හැබැයි මේ කාලේ ඇතුළත දැනට පළාත් පාලන අමාත්‍යාංශයේ මේකට කෙටුම්පතක් හදලා තියෙනවා කියලා ආරංචිය තියෙනවා. ඒකට මේ කාලේ ඇතුළත මේ කෙටුම්පත දාලා මේක බාගෙට ගෙනාවොත් ගෙනහලා නවත්තන්න පුළුවන්. මොකද කරන්නේ? එතකොට මැතිවරණ කොමිසමට මැතිවරණ තියන්න බැරි තත්ත්වයක් යනවා. මොකද ඒකම තමයි පළාත් සභාවල පහුගිය ආණ්ඩුව කළේ. එතකොට ඒකම මේකටත් වෙයිද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් අපි එහෙම වුණොත් අපි අනිවාර්යයෙන්ම අධිකරණයට යනවා. ඒ වගේ තත්ත්වයක් වුණොත් ප්‍රතිඵලය මොකක් වුණත් දැන් ඊළඟට තව මතයක් තියෙනවානේ. දැන් මැතිවරණයක් තියන්න රට සුදුසුද වගේ කියලා. ඒ කියන්නේ එක පැත්තකින් ආර්ථික පීඩනයක් තියෙනවා මිනිසුන්ට මේ මැතිවරණයකට මේ සල්ලි අපේ සල්ලි ටික වියදම් කරනවාද ඒකද මිනිසුන්ගේ
අවශ්‍යතාවය මොකද තෙල් ටික ඕනේ, ගෑස් ටික ඕනේ, බෙහෙත් ටික ඕනේ, කෑම ටික ඕනේ, මේවා තමයි ප්‍රමුඛතා. ඒ කියන්නේ ඒක කිසි විවාදයක් නැහැ. ඒ ටික අපි සපුරන්න ඕනේ. ඒ වගේම මිනිස් පාලකයා මහජනයාට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න තියෙන අයිතිය අපිට අභියෝග ලක් කරන්නත් බෑ. දැන් මේකෙදි කියන්න පුළුවන් විශේෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් පසුගිය කාලේ ඉල්ලුවා. ඒ කියන්නේ ජනාධිපතිවරයා පත් වෙන්නේ පාර්ලිමේන්තුව තුල නියෝජිතයින්ගෙන් වැඩිපුර ප්‍රමාණයක් ඉන්නේ පවතින ඒ තිබ්බ රජයේ අය. එතකොට අරගලයක් කරා, ජනතාව අරගලයෙන් ඒ අයව ප්‍රතික්ෂේප කරා කියලා මේ වගේ මත බොහොමයක් සමාජය ඇතුලේ ඇති වුණා. ඔය පාර්ලිමේන්තු මැතිවරණය කියන කාරණේ එද්දිත් අපිට නැගෙන ප්‍රශ්නයක් තමයි දැන් සමහර මැතිවරණයක් අපිට පවත්වන්න බැරිද විධායක අධ්‍යක්ෂකතුමනි මේ ජාත්‍යන්තර වශයෙන් අපිට ආධාරයක් යම් උපකාරයක් අරගෙන? එහෙමත් පුළුවන්. එහෙමත් පුළුවන්. ලෝකේ වෙනත් රටවල් තියෙනවා. දැන් හැබැයි ඒවා ඊටාම මේ පහළ ආර්ථික මට්ටම් සහ යුද්ධ මේ හේතු දැන් මට අත්දැකීම් තියෙනවා ඇෆ්ගනිස්තානයේ මැතිවරණ ගණනාවක් සජාතික සංවිධානයේ ඒ සහයෝගයේ ඇතුව මැතිවරණ පවත්වපුවා. ලෝකෙ එහෙම තියෙනවා. දැන් මැතිවරණයට යන වියදම දල වශයෙන් මිලියන 10,000ක් විතර. හැබැයි මේ රටේ මං අහගෙන මේ ඊයේ පෙරේදා කවුරු හරි ගණනය කරලා කියනවා එයා ලංකාවේ පාඩුව අවුරුද්දක පාඩුවද මාසයකද පාඩුව ඒ ගානට සමානයි කියලා. අපි මේ නාස්ති කරන සමහර සල්ලි මුදල් දැන් මේ කොච්චර ආර්ථික අමාරුකම් තිබුණත් රටේ විවිධ උත්සව නැත්තම් සංවාද දින විශාල මුදල් ප්‍රමාණයක් වේදම් කළා. දැන් මේ මං හිතන්නේ මේ ඉරිදා හෝ සඳුදා අනුරාධපුරේ විශාල පිරිසක් එකතු කරලා ආණ්ඩුවේ සංවර්ධන සැලැස්ම පිළිබඳව සාකච්ඡා කරන මේකක් දාලා තියෙනවා කියන හැටියට 500ක වගේ පිරිසක් මට ආරංචි හැටියට. එතකොට ඒවට විශාල මුදල් අපි වැය කරනවා. මම කියන්නේ මහජන නියෝතයත් එක්ක මේවා සාකච්ඡා කරන එක මේ ජනතාවගේ අදහස් ගන්න කිසි වැරද්දක් නැහැ. හැබැයි ඒවා දේශපාලඥයෝ කරනකොට දේශපාලනික කාර්යයෙන් ඕවා ඔක්කොම වෙන්නේ ඒ සංවර්ධන ව්‍යාපෘතිද තමන්ගේ දේශපාලන බල ව්‍යාපෘතිද කියලා අපි දන්නවනේ. එතකොට ඒවා එහෙම කරනකොට හොඳ වෙනවා. මේ හැම එකම මේ පුරවැසියගේ පැත්තට තමයි තල්ලු කරන්නේ. දැන් මම ඊයේ මේක ගැන කතා කරපු වෙලාවක අපේ මිතුරන් කණ්ඩායමක් එක්ක ඒ අයගෙත් අදහස උනේ මමටත් හිතුණා ඒක එහෙමද කියලා. දැන් මැතිවරණයක් තිබ්බහම මේ අහපව් දේශපාලන පක්ෂ බෙදෙයිද? බෙදුනහම මේ වෙලාවේ හැමෝම එකතු වෙලා වැඩ කරන්න ඕන තත්ත්වයක් නේද තියෙන්නේ. ඒ නිසා මැතිවරණයකට ගියාම ඡන්දදායකයට මේ තෝරා ගැනීමේ අවස්ථාව හම්බ වෙනවා තමයි. හැබැයි දේශපාලන පක්ෂ බෙදෙයිද කියලා. ඒක බැලුවම ටිකක් පොඩි සාධාරණ කතාවක් වගේ එකක් පේනවා. මේ වෙලාවේ එහෙම බෙදෙන්න තැනකට රට තල්ලු කරන්න ඕනද කියලා. කවුද මේ බෙදෙනවද කියලා කියන්නේ? අපේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. එතකොට මේ හැම බරක්ම හැම දුකක්ම විඳින්න ඕනේ පුරවැසියාද? එතකොට පුරවැසියාට තමන්ගේ නියෝජිතයා තෝරා ගැනීමේ අවස්ථාව අපි අහිමි කරනවා අරගොල්ලෝ බෙදෙයි කියලා. ඉතින් ඒගොල්ලෝ මහජනතාව ගැන හිතන අය නම් ඒගොල්ලන්ට බෙදෙන්න නැතුව ඉන්න පුළුවන් නේ. දේශපාලන පක්ෂ වලට. ඇයි බෙදෙන්නේ? රට ගැන නම් කැක්කුම තියෙන්නේ. රටේ ආර්ථික ප්‍රශ්න නම් මේ වෙලාවේ විසඳන්න ඕනේ. රටේ ඩොලර් ප්‍රශ්න නම් මේ වෙලාවේ විසඳන්න ඕනේ. මිනිස්සුන්ගේ තෙල් ටික ගෑස් ටික නම් විසඳන්න ඕනේ. ඇයි ඒගොල්ලෝ බෙදෙන්නේ? මේ ඕගොල්ලන්ට ඡන්දයක් දෙන්න ගිහිල්ලා අපි බෙදෙයි කියලා වගේ තැනකට ඒක මාර කතාවක්නේ. ඒ කියන්නේ මේ රටේ හැම එකක්ම අන්තිමට පුරවැසියා තමයි විඳ දරා ගන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට එකට ඉන්න තියෙන පුළුවන්කම තියෙන එක හානි වෙනවා කියලා මැතිවරණ තියලා අපි හිතනවා ඒක නිසා මැතිවරණේ නොතිබිය යුතුයි කියලා. ඒක මහා පුදුම කතාවක්. ඇත්තට මමත් ඒක එහෙම හිතුවා. මොකද්ද මේක? මෙහෙම වුණොත් මොකද්ද වෙන්න පුළුවන්? ඇත්ත. මැතිවරණයකට ගියොත් මේ එකට ඉන්න අය බැලුමට කොටස් වලට කැඩෙන්න පුළුවන්. ඡන්දේ එක කණ්ඩායම් වල ඉන්නකොට. හැබැයි ඒගොල්ලන්ටත් අපිට වගේම රට ගැන හැඟීමක් තියෙනවා. පුරවැසියාට වගේම හැඟීමක් තියෙනවා නම් ඒගොල්ලන්ට මැතිවරණය හැටියට කරගන්නවා. හැබැයි ආණ්ඩුවක් හැටියට බෙදෙන එකතු වෙලා නම් තියෙන පක්ෂ සියල්ල එකට එකතු වෙලා රට වෙනුවෙන් මේ පොදු වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. නමුත් මේකේ තියෙන්නේ හිරු තාමත් ප්‍රශ්නේ මේ හැමෝම මේකේ පොලිටිකල් ගේම් එකක තමයි ඉන්නේ. ඒ කියන්නේ තමන්ගේ බලය කොහොමද තහවුරු කරගන්නේ? තමන්ගේ කණ්ඩායමට කොහොමද වැඩිපුර ඇමතිවරු ප්‍රමාණයක් දාගන්නේ? විධායක අධ්‍යක්ෂතුමනි මේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කියන්නේ දැන් පළාත් පාලන මැතිවරණය අපි දැක්ක 2018 වර්ෂයේදී පැවැත්වුණා සමානුපාතික ක්‍රමය සහ කේවල ක්‍රමය යටතේ 140ක් සහ 160ක් බෙදීම් වශයෙන්. එතකොට පළාත් සභා ක්‍රමය තවත් විදිහකට පැවැත්වෙනවා. තව පාර්ලිමේන්තු මැතිවරණය ගත්තොත් මිශ්‍ර ක්‍රමය. දැන් අපි මේ ක්‍රමවේදය එක තැනකට එන්න ඕනේ නැද්ද? එක ක්‍රමවේදයකට ඔබතුමන් හිතන්නේ මොකක්ද හොඳම එක?
දැන් මෙහෙමයි. දැන් මැතිවරණ ක්‍රමයක් සරල වෙන්න ඕනේ. ඒ කියන්නේ මැතිවරණේ සියලු පාර්ශවකරුවන්ට මේක හොඳට තේරෙන්න ඕනේ. ඒ කියන්නේ දේශපාලන පක්ෂවලට අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසමට ඡන්දදායකයට හැමෝටම සරලව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මැතිවරණ ක්‍රමය. වඩාම හොඳයි මේ ඔක්කොම තලවලට එකම විදිහේ මැතිවරණයක් තියෙනවා. ඒක ගැන විවාදයක් නැහැ. ඊළඟට මගේ අත්දැකීම වඩාම හොඳ මැතිවරණ ක්‍රමයක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි සමානුපාතික මැතිවරණ ක්‍රමය. ඒ කියන්නේ එක එක දේශපාලන පක්ෂය සහ කණ්ඩායම ගන්න ඡන්ද ප්‍රමාණයට අනුපාතිකව නියෝජනයක් හම්බ වෙනවා. ඒ කියන්නේ මහජන මතය පර්ෆෙක්ට් විදිහට ප්‍රශස්ත විදිහට නියෝජනයක් හම්බ වෙනවා පාර්ලිමේන්තුවේත් පළාත් පාලනයේත් පළාත් සභාවෙත්. සමානුපාතික ක්‍රමයේ ක්‍රියාත්මක වුණොත්. හැබැයි මේකෙදි දැන් ආපහු පහුගිය කාලේ මතවාදයක් ක්‍රියාත්මක වුණා. එකක් තමයි මේ ඒ සමානුපාතික ක්‍රමයත් එක්ක ආපු මනාප ක්‍රමය නිසා මේ අපේක්ෂකව අතර ගැටුම් ඇති වෙනවා කියලා. ඊළඟට අපේ කොට්ටාසෙට മന്ത്രിවරයෙක් නැහැ කියලා. ඒක නිසා තමයි පළාත් පාලනයේ කොට්ටාස ක්‍රමය සහ මේ අනුපාත ක්‍රමයේ මිශ්‍රණයක් හැටියට ගිහිලා තියෙන එක ඔබ කිව්වා වගේ 60-40 ක්‍රමයට ගිහිලා තියෙනවා. ඊළඟට පළාත් සභාවලට 50-50 ක්‍රමයේ ගිහිල් තමයි යෝජනා වෙලා තියෙන. ඒක තමයි දැන් නීති සම්මත වෙලා තියෙන්නේ. අර හාෆ් බොයිල් බිත්තරේ වගේ තියෙන්නේ. දැන් ඒක පළාත් සභා ක්‍රමය. ඒකට පාර්ලිමේන්තුව තාමත් සමානුපාතික ක්‍රමයට සම්පූර්ණම ක්‍රියාත්මක වෙනවා. සමානුපාතික ක්‍රමය සහ ඒකට මනාප ක්‍රමය එකතු වෙලා. එතකොට මේ මගේ අදහස මේ දැන් සමහර කාරණාවලදී අපි කල්පනා කළාට අපිට කොට්ටාසටවත් කියන මන්ත්‍රීවරයෙක් වුණේ කියලා ඒක ඇත්තට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශස්තව ක්‍රියාත්මක වෙනවා නම් මහජන නියෝජිතයා සහ ඒ ආයතනවල කාර්යභාරය මැනවින් ක්‍රියාත්මක වෙනවා නම් ඒ කොට්ටාස පදනම කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් පාර්ලිමේන්තුවේ නීති සම්පාදනයේ පාර්ලිමේන්තුවේ මූලික කාර්යයන් බැලුවොත් නීති සම්පාදනය අපේ මුදල් ටික කළමනාකරණය ඒ වගේම ආණ්ඩු බවට පත් වුණාම ප්‍රතිපත්ති සම්පාදනයේ දායක වීම. ඒකට නම් ලංකාවේ කොයි කොනෙක් മന്ത്രിවරයාවත් ප්‍රශ්නයක් නැහැ. ඒකට ඒගොල්ලෝ නීති තමයි සම්පාදනය කරන්නේ. ඒගොල්ලෝ ප්‍රතිපත්ති සම්පාදනයේ තමයි දායක වෙන්නේ. එතකොට මගේ කොට්ටාසට മന്ത്രിවරයෙක් ඉන්න ඕන කියලා එකක් නැහැ. අනිත් පැත්තට එන කොයි කෙනත් ඒ සංවර්ධන ප්‍රතිපත්ති තීන්දුව ගන්නකොට සාධාරණව ලංකාව පුරාම සංවර්ධනයේ ප්‍රතිලාභ ගලා යන විදිහේ ප්‍රතිපත්ති උඩනම් කටයුතු කරන්නේ මගේ කොට්ටාසයට විශේෂ മന്ത്രിවරයෙක් වෙන්න ඕන කියලා එකක් නැහැ. නමුත් අපේ රටේ ඉතිහාසය දිහා බැලුවහම හම්බන්තොටින් ජනාධිපතිවරයා බිහි වෙනකොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුරපුරයක් බවට පත් වෙනවා. ඒකේ පාරවල් හැදෙනවා, එයාපෝට් හැදෙනවා, ක්‍රීඩාංගන හැදෙනවා, නඩත්තු කරන්න බැරි සුදු වලි ගොඩාක් දැන් හම්බන්තොට නිර්මාණය වෙනවා. ඇයි? රාජ්‍ය නායකයා එහෙම බිහි වෙච්ච නිසා. ඊළඟට ඊට පස්සේ පොළොන්නරුවේ රාජ්‍ය නායකයා යනකොට මම කියන්නේ පුජ්‍යලාබද්ධව නෙමෙයි. ඒ කියන්නේ ඒක ඒ කාලේ හිටියේ අහවලා කියන එක නෙමෙයි. මේක තමයි මේ රටේ දේශපාලනේ යමින් තියෙන දිශාව. එතකොට දිස්ත්‍රික්කයේ ඔක්කොම පාරවල් ටික මේ රෝහල් ටික හැදෙනවා. මම කියන්නේ හැදෙන එක වැරද්දක් නෑ. හැබැයි දේශපාලඥයෝ සහ රාජ්‍ය නායකයෝ පත් වෙන්නේ එක කොටසකට නෙමෙයි. ඒකට ඒගොල්ලෝ මුළු රටටම සේවය කරන්න තමයි පත් වෙන්නේ. ඒකට ඒක ඒ විදිහට ඉෂ්ට වෙන්නේ නැති හින්දා තමයි මිනිස්සු කියන්නේ අපේ කොට්ටාසෙට മന്ത്രിවරයෙක් හිටියේ නැත්නම් අපේ පාරවල් ටික නම් හැදෙන්නේ නැහැ. අපේ පාසල් ටික නම් හැදෙන්නේ නැහැ. ඒකට මිනිස්සුන්ට ඕනේ කොට්ටාසෙට മന്ത്രിවරයෙක්. ඇත්තටම മന്ത്രിවරයාගේ කාර්යභාරය හරියට කෙරෙනවා නම් මේක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට ඒක කාරණයක්. දෙවෙනි එක අර මම මුලින් කිව්ව විදිහට මේ එක සරල ක්‍රමයක් තියෙන එක හොඳයි කියන ගමන් මම කැමතියි කියන්න එක එක ස්ථලවල ස්වභාවයන් වෙනස්. පාර්ලිමේන්තුවේ ස්වභාවයේ කාර්යභාරය වෙනස්. එතකොට පාර්ලිමේන්තුවට මේ මිශ්‍ර ක්‍රමයක් කොට්ටාසේ මේකයි එකට ආපු ක්‍රමයක් අත්‍යවශ්‍යම නැහැ. හැබැයි පළාත් පාලනය කියන්නේ මේ ප්‍රාදේශීය පාලනය. ඒතකොට ප්‍රාදේශීය පාලනයේදී අර කියන දැන් අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කරන ටික මේ ඇත්තටම පළාත් පාලනයේ වගකීමක්. මේ බෝක්කුව බලන එක, පාර බලන එක, පාලමක් දාන්න ඕන නම් ඒක හදන එක ඒ වගේ. එතකොට පළාත් පාලනයේදී ටිකක් වැදගත් වෙනවා කොට්ටාසෙට മന്ത്രിවරයෙක් කියන එක. හැබැයි අද දැන් මෙතෙක් ආපු ඒවා දිහා බැලුවාම මේ දැන් අපි කොට්ටාසෙට മന്ത്രിවරු අවුරුදු 4ක් විතර දැන් අපි භුක්ති විඳිනවානේ. හැබැයි ලොකු වෙනසක් වෙලා තියෙනවද?
ඒ කොට්ටාසට මන්ත්‍රීවරයා ආපු එකෙන් ලොකු වෙනසක් වෙලා තියෙනවා. පළාත් පාලන මන්ත්‍රීවරු ප්‍රමාණය 50% මේ 4000 ගාන තිබිච්ච එක දැන් 8800ක් විතර වෙනකන් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ එකකට එකටත් වඩා වැඩි වෙලා තියෙනවා. මොනවද ජනතාවට ඇති වෙලා තියෙන විශේෂ ප්‍රතිලාභ, විශේෂ පහසුකම්. ඉතින් ඒක නිසා මේවා දිහා බලන්න වෙන්නේ අපි එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියෙන්, ඒ කියන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියෙන්, අනිත් පැත්තෙන් මේවා වෙනස් කිරීම හරහා ජනතාවට මොනවද ලැබෙන විශේෂ ප්‍රතිලාභ, රටේ සංවර්ධනයට කොහොමද මේක බලපාන්නේ, මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහළ යන්න මේක කොහොමද බලපාන්නේ, අපේ නියෝජනය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ තියෙන අපිට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කරන්න, අපේ ගවර්නන්ස් ස්ට්‍රක්චර්ස් ටික ශක්තිමත් කරන්න මේ මැතිවරණ ක්‍රමය කොහොමද බලපාන්නේ. දැන් ඒකත් එක්ක තමයි මට මොහොතක් දෙන්න මේ විධායක අධ්‍යක්ෂතුමනි. ඔබේ ඡන්ද අයිතියට වටිනාකමක් ලැබෙන මැතිවරණ සංශෝධනයක් කරගන්නේ කොහොමද? මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් කරගන්නේ කොහොමද කියන කාරණේ ගැන තමයි අද අපි කතා කරන්නේ. කෙටි විරාමයක් සඳහා යොමු වෙන්නම්. නැවතත් ඔබ ටොක් 24 කාලීන සංවාදමය වැඩසටහන සමගින් සම්බන්ධ වෙන්නේ. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂකතුමන් අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. අද විධායක අධ්‍යක්ෂකතුමනි මේ නැවත කැඳවීමේ බලය මේ කාරණය බොහෝ සෙයින් පහුගිය කාලය තුළ කතාබහට ලක් වුණා. නව ජනාධිපතිවරයා පත්වීමට පෙර හිටපු ජනාධිපතිවරයාගේ ඉවත්වීම මේ කියන කාරණා සමාජය තුළ ඇතිවෙච්ච කලබගෑනියත් එක්ක මේ පිළිබඳවත් නීති සංශෝධනය විය යුතුයි නේද නව ක්‍රමය ඇතුලේ? අනිවාර්යයෙන්ම දැන් අතරම අපිට එක්තරා විදිහකට සතුටුයි අපි අවුරුදු 10ක් 15කට එහා පැත්තේ අපි කතා කරපුවා සහ ඒ කාලේ ඒවා ගැන කිසි අවධානයක් යොමු වුණේ නැහැ. නමුත් අද ඒවා සමාජ කතාවට ඇවිල්ලා තියෙනවා. සහ ඒවා අවශ්‍යතා හැටියට බලධාරීන් අඳුනගෙන තියෙනවා. දැන් මේ රිකෝලින් සිස්ටම් එක වගේ එකක් හිරු ඔබ කිව්වා වගේ අපේ රටේ තිබුණා නම් මේ අපේ තරුණයෝ සහ විශේෂයෙන්ම වැඩිහිටි ප්‍රජාවත් මේකට සම්බන්ධ වුණා. මේ ගෝල් පේස් අරගලය වගේ එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. කියන්නේ අපි පත් කරලා යවන අය ඒ තමන්ගේ රාජකාරිය හරියට කරන්නේ නැත්නම් අපි අපේක්ෂා කරපු දෙයින් බැහැර දෙයක් කරනවා නම් ඒ අපිට අපහු කැඳවන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් අපිට දැනට තියෙන ක්‍රමේ තමයි අවුරුදු 5කට පස්සේ පළාත් පාර්ලිමේන්තු නම් සහ පළාත් සභා නම් අවුරුදු 5කට පස්සේ අපිට ආපහු කැඳවන්න පුළුවන්. ජනාධිපතිවරයා අපිට ආපහු කැඳවන්න බෑ. අපේ නියෝජ්‍ය හරහා තමයි පාර්ලිමේන්තුව හරහා තමයි ඒක කරන්න පුළුවන්. පළාත් පාලනේ එහෙම තමයි අවුරුදු 4කට පස්සේ. එතකොට අපිට නීතියක් හදන්න පුළුවන් නම් යම් එක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් මේ රිකෝලින් සිස්ටම් එකක් මහජන අභිලාෂ ඉෂ්ට නොකරන අය යම් කිසි ක්‍රියාවලියක් හරහා එක ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕනේ. ක්‍රියාවලියක් කරහා ඔවුන් ආපසු ඒ දුර්වලින් ඉවත් කරන්න. දැන් ඕක මේ ස්කැන්ඩිනේවියානු මේ ගැන කතා කරද්දි මේ සමාවෙන්න ඔබතුමාට මම බාධා කිරීම කරාට මේ ජනාධිපතිවරයාම පත්මන් ජනාධිපතිවරයාම එක්තරා අවස්ථාවකදී මට කියනවා වුණා ඒ කියන්නේ වෙනත් රටවල මේ වගේ රිකෝලින් සිස්ටම්ස් තියෙනවා. නමුත් ඒවා ප්‍රායෝගික මට්ටමේ ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයක් නැහැ කියලා. එතකොට එහෙමද අත්දැකීම් නැද්ද ඔබතුමාට? ඒකේ ඇත්තටම සත්‍යතාවයක් තියෙනවා. දැන් මේවා ලෝකයේ සමහර රටවල් වල දියුණු දේශපාලන සංස්කෘතියක් ඇතුලේ කරන සමහර කාරණා ලංකාව ඇතුලේ ඒ විදිහටම කරන්න බෑ. මොකද අපි ඒ තරම් දේශපාලනික සවිඥානික නැහැ. සහ අපි නීති හැම වෙලාවෙම නීති වලින් රිංගලා ගිහිල්ලා වාසි ගන්න හදන ජනතාවක්. ඒ දේශපාලඥයොත් එකයි, ඒ සාමාන්‍ය ජනතාවත් එකයි, ආගමික සංස්ථාවත් එකයි, අනිත් උගත්තු බුද්ධිමත්තු කියන අපි කවුරුත්. මම කියන්නේ මම එකෙන් බැහැර වෙලා නෙමෙයි. අපි ස්වභාවයෙන් අපේ අපස්සට හැරලා අපේ ඉතිහාසය බැලුවහම අපි එහෙම තමයි කටයුතු කරලා තියෙන්නේ. නිසා දියුණු සංස්කෘතියක දියුණු භාවිතාවන් තුල කරන දේවල් අපිට හැමම කරන්න බෑ. මම උදාහරණයක් කිව්වොත් දැන් අපි හුඟක් කතා කරනවා මේ තානාපති කාර්යාල හරහා අපේ විදේශගත වෙලා ඉන්න අයට ඡන්ද අයිතිය දෙන්න ඕන කියලා. ඊටාම ඔය යෝජනාවක්. සහ ලෝකෙ හුඟක් රටවල් ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපේ රටේ ඒක එහෙම අමාරුයි. ඇයි? අපේ තානාපති සේවය 80%ක් විතරම දේශපාලනීකරණය වෙලා. එතකොට
පිටරටවල් වල ඉන්නේ අපේ සුදුකරුපටි රස්සාවල් කරන අය නෙමෙයි. අපේ ගත්තොත් මැද පෙරදිග කලාපේ මේ අහිංසක දුප්පත් මිනිස්සු කම්කරුවෝ හැටියට නැත්නම් ගෘහ සේවයට රියදුරව හැටියට ගියපු අය. එතකොට ඒගොල්ලන්ට කිලෝමීටර් දහස් ගාණක් ගෙවාගෙන තානාපති කාර්යාලයට එන්න පුළුවන්ද? ඇවිල්ලා බලපෑමකින් තොරව ඡන්දේ පාවිච්චි කරන්න පුළුවන්ද? බලපෑමක් නොවේයිද? එතකොට දැන් ඒක ඇමරිකාවේ ක්‍රියාත්මක කළාට, කැනඩාවේ ක්‍රියාත්මක කළාට, නවසීලන්තේ ක්‍රියාත්මක කළාට අපේ රටේ බෑ. ඒක විශාල ව්‍යසනයක් වෙන්න පුළුවන්. නිසා සමහර දේවල් තියෙනවා එහෙම අමාරු ඒවා. හැබැයි අමාරු කියලා අපිට ප්‍රතිපත්තිමය වශයෙන් ඒවා අතහරින්න බෑ. අපි ඒවා පටන් ගන්න ඕනේ. ඒකට තියෙන බාධක ටික එකින් එක අයින් කරන්න ඕනේ. දැන් මේ රිකෝලින් එකත් ඒ වගේ එකක්. මේක ලංකාවේ ටිකක් අමාරු වැඩක්. හැබැයි අපිට ඒකට ක්‍රමවේද හදන්න පුළුවන්. අපි නිකන් උදාහරණයකට කිව්වොත් සමහර රටවල් දැන් ඡන්ද 50000ක් ගත්ත කෙනෙක් අපි රිකෝල් කරනවා නම් එතකොට 50000යි තව එකක් අස්සම් කරලා මිනිසුන්ට ගෙන්න ආපහු කැඳවන්න පුළුවන්ද? නැත්තම් ඔහු ගත්ත ඡන්ද ප්‍රමාණයෙන් 3න් එකක්. ඒක වශයෙන් තීන්දුව කරන්න ඕනේ. ඒක එකඟ වෙන්න ඕනේ. යම් ප්‍රමාණයක් අරගෙන අස්සම් ප්‍රමාණයක් එක්ක ඒ වගේ රිකෝලින් සිස්ටම් එකක් පටන් ගන්න පුළුවන්ද? එතකොට ඔහු කරපු වැරදි ඒවා එතකොට ඔහු මහජනයෝත් එක්ක හැටියට ඔහුගේ කාර්යභාරය ඉෂ්ට කරන්නේ නැහැ කියලා ඔප්පු කරන්න පුළුවන් කාරණා. නැත්නම් ඔහු රාජ්‍ය බලය අවභාවිතා කළා වගේ කියන කාරණා. නැත්නම් ඔහු දූෂණ ක්‍රියාවල යෙදුණා කියන වගේ කාරණා අපිට ඔප්පු කරන්න පුළුවන් නම් නැත්නම් එවැනි චෝදනා තියෙනවා නම් ඒකට පාර්ලිමේන්තු ක්‍රියාවලියකට ඒක දාන්න පුළුවන්. අධිකරණ ක්‍රියාවලියකට ඒක ඇතුල් කරන්න පුළුවන්. ඇතුල් කරලා ආපහු කැඳවීම කරන්න පුළුවන්. ඇත්තටම මේවා අපි දැන් හරි කරන්න පටන් ගන්න ඕන කාරණා. අපිට තව ගැටලුවක් එනවා මේ විධායක අධ්‍යක්ෂකතුමනි මේ පාර්ලිමේන්තුවෙන් ඒ කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් එහෙම ප්‍රතික්ෂේප වුණු ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු മന്ത്രിවරුන්ට නැවතත් ජාතික ලයිස්තුව හරහා පාර්ලිමේන්තුවට එන්න හැකියාවක් තියෙනවා. එතකොට යම් පරස්පරතාවක් මතුවෙනව නේද? ජනතාවගේ කැමැත්ත නෙමෙයි නියෝජනය වෙන්නේ වගේ කාරණයක් මතුවෙන්නේ නැද්ද? ඔබ මතන්නේ මේ ප්‍රශ්නේ දැනුවත්වද ඇහුවේ කියලා දැන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ප්‍රතික්ෂේප වෙච්ච ඒ වගේම ජාතික ලැයිස්තුවෙන් ආපු කෙනෙක් තමයි අද මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙලා ඉන්නේ. මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයා මැතිවරණය ජයග්‍රහණය කළේ නැහැ. එතකොට ඔහුගේ පක්ෂයට එක മന്ത്രി ධූරයයි ජාතික ලැයිස්තුවෙන් හිමි වුණේ. ඒක සෑහෙන කාලයක් බාර ගන්න නැතුව ඉඳලා ඒක බාර අරගෙන ඒකෙන් පාර්ලිමේන්තුවට ගිහිලා ඌ අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙනවා. අග්‍රාමාත්‍යවරයාට බවට පත් වෙන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත්ත කෙනා. එතකොට ඔහු ඊළඟට ජනාධිපතිවරයා බවට පත් වෙනවා. එතකොට ඔහුට විරුද්ධව ඡන්දය දීපු අය තමයි ඔහුට විරුද්ධව ඡන්දය ඉල්ලලා ජනතාව ඉදිරියට ගියපු දේශපාලන කණ්ඩායම තමයි පාර්ලිමේන්තුව තුළදී ඔහු ජනාධිපතිවරයා බවට පත් කරන්නේ. මේක ඇත්තටම මොන ප්‍රජාතන්ත්‍රවාදී කෝණයෙන් මේක බලන්නද කියලා හරි ප්‍රහේලිකාවක්. හැබැයි නීතිය බැලුවොත් මේක භාවිතාවයි නීතියයි එකයි. මේ අපේ රටේ ඇත්තටම මේ අපිට මේ අපේ රටේ කියලා මම කියනවට කියන්න කැමති නැහැ. මොකද මේ කලාපේ ගොඩක් රටවල් වල මේ තත්ත්වයන් තියෙනවා. මොකද අපි විතරක්ම නෙමෙයි. දැන් පාර්ලිමේන්තුවේ තියෙන නීතියට අනුව නම් ජනාධිපතිවරයාගේ ධූරයේ හිස් වුණාම අග්‍රාමාත්‍යවරයා තමයි ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ. ඒක යම් කාලයකට පස්සේ පාර්ලිමේන්තුවට අයිතිය හම්බ වෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරයේ ඡන්දයෙන් 50%කට වැඩිය ගත්තාම අර වගේම මැතිවරණය කරන ක්‍රියාවලියම ඒකයි රහස් ඡන්දකින් තිබ්බේ ජනාධිපතිවරයෙක් පත් කරගන්න. එතකොට ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපතිවරයාට එරෙහිව ඡන්දය ඉල්ලලා ජයග්‍රහණය කරපු කණ්ඩායම, ඒ කියන්නේ ජනාධිපතිවරයාට එරෙහිව ඡන්දය ඉල්ලලා ජනමතයක් ගත්ත කණ්ඩායම තමන්ට ජනමතය දීපු පිරිසට එරෙහිව ජනාධිපතිවරයාට ඡන්දය පාවිච්චි කරනවා. එතකොට මේක ජනතාවගේ මතෙත් ලොජිකලි ගත්තොත් ජනතාවගේ මතයද පාර්ලිමේන්තුව හරහා ජනාධිපති ධූරය දක්වා ගියේ කියන ප්‍රශ්නේ තියෙනවා. අවසාන වශයෙන් කියන්නේ ඒ කියන්නේ මොකක්ද අපි කරන්න ඕනේ ඒකට? හැබැයි මට ඉවර කරන්න දෙන්න ඒක. හැබැයි වර්තමාන ජනාධිපතිවරයා පත් වෙලා තියෙන ව්‍යවස්ථානුකූලව. ඒක කාටවත් අභියෝගයට ලක් කරන්න බෑ. පාර්ලිමේන්තුවේ ඒ නියම පටිපාටි අනුගත වෙලා ඒකට අනුව ජනාධිපතිවරයා පත් වෙලා තියෙනවා. ඒතකොට නීත්‍යානුකූලයි. මහජන මතයයි මේ දෙකයි අතර ගැප් එකක් තියෙන්න පුළුවන්. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් එහෙම ගැප් එකකුත් දැන් නැහැ කියලා. එහෙමත් කියන්න පුළුවන් ඕන නම්. ඒක මනින්න විදිහක් නැහැනේ. මනිනවා නම් අහපුවම මනින්න පුළුවන් වෙන්නේ ආයේ මැතිවරණයකින්ම තමයි. ඉතින් මම කියන්නේ හිරු
මේ සියලුම දේවල් නීති වලින් කරන්න පුළුවන් කමක් නෑ. නීති ගෙනහලා යම් පාලනයක් කරන්න පුළුවන්. සීමාවන් දාන්න පුළුවන්. මේවට භාවිතාවන් තියෙන්න ඕනේ. මේවට අපේ වැලියු සිස්ටම් තියෙන්න ඕනේ. අපේ මූලික හරපද්ධතිය අපිට තියෙන්න ඕනේ. දැන් ලෝක රටවල ව්‍යවස්ථා නැතුව අපූර්වට ක්‍රියාත්මක වෙනවා. අපිට ව්‍යවස්ථාවක් තිබිලත් එහෙම ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තියෙනවා. එතකොට මිනිස්සු මහජන නියෝතය බවට පත් වෙන අය ඒ ඔවුන්ගේ රාජකාරිය හරියට කරයි කියලා අපි විශ්වාස කරනවා. ජනාධිපතිවරයෙක් ව්‍යවස්ථාවට විරුද්ධව පාර්ලිමේන්තුව විසිරුවයි කියලා අපි හිතනවද? එතකොට ඒ තනතුරු වලට යන අය ඒකේ වගකීම ඉෂ්ට කරයි කියලා මිනිස්සු කල්පනා කරනවා, උපකල්පනය කරනවා. එතකොට එවැනි සුදුසු අය තමයි යන්න ඕනේ. හැබැයි අපේ සංස්කෘතිය ඇතුලේ අද මහජන නියෝතයවත් මම මේ කියන්නේ මේ 225ම නරකයි කියන අර්ථයෙන් නෙමෙයි. මේ පාර්ලිමේන්තුවේ මෙහෙම හරි යන්නේ සාධනීය පිරිසක් ඉන්න හින්දා. හැබැයි අපි තෝරලාපත් කරලා යවන මහජන නියෝජ්‍යෝ අපිව නියෝජනය කරන්න සුදුසුද නැද්ද කියන එක ජනතාවගේ පැත්තෙන් කල්පනා කරන්න ඕනේ. ඒකට නිර්ණායක හැදෙන්න ඕනේ. ඒකට ක්‍රමවේද හැදෙන්න ඕනේ. පත් වෙන අය මහජන අභිලාෂයට අනුව කටයුතු කිරීම තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂකතුමන් රෝහණ හෙට්ටිආරච්චි මහත්මයා තමයි අද ටොක් 24 අපේ සංවාදයේ එකතු වුණේ. බොහොම අත්දැකීම් සම්භාරයක් එක්ක මේ කාරණා ගොනු කරගද්දී අපිට තවත් බොහෝ දේවල් කතා කරන්න තියෙනවා මැතිවරණ සංශෝධන පිළිබඳව. ඉදිරියේදී මෙමත් මම තවත් කාලීන වැඩසටහනකට ඔබතුමන් සම්බන්ධ කරගන්න අපි සූදානම්. ඉතින් ආයුබෝවන් ඔබතුමන්ට ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. මෙවැනිම තවත් කාලීන වැඩසටහනක් සමගින් අපි නැවතත් හෙට සඳුදා දිනේදී සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන සමුගන්නවා. ඔබට ස්තුතියි.